පින්වත් හැමදෙනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. ධර්ම ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතය, තමන්ගේ සිත, තමන්ගේ ඇතුළාන්තය හදාගන්න. අපි පුංචි කාලේ ඉඳන් බෞද්ධයෝ විදියට ජීවත් වුණා. මේ වෙනකන් අපි බෞද්ධයෝ. අවුරුදු ගාණක් බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර කරා. අපේ ගොඩක් වෙලාවට උපැන්න සහතිකෙත් බෞද්ධ කියලා තමයි තියෙන්නේ. ඒතර බෞද්ධයෙක් විදියට අපි මොනවද කළේ? අපි දාන දුන්නා. ඒ වගේම පොයට සිල් ගත්ත, පන්සිල් සමාදන් වුණා, බුදුන් වැන්දා, ගෙදර පිරිත් කිව්වා, බණ ඇහුවා. ඔය විදිහට විවිධ දේවල් අපි බෞද්ධ විදියට කළා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අවසානයේ බෞද්ධකමේ ප්‍රතිඵලය මොකක්ද? අපි ලබලා තියෙන. අපි ආපස්සට කල්පනා කළොත් අපි ගත කරපු බෞද්ධ ජීවිතයේ අපිට ලැබිච්ච ප්‍රතිඵලය මොකක්ද? අපි අවුරුදු ගාණක් මොකක් හරි කරා නම් අපිට ඒකේ ප්‍රතිඵල තියෙනවා. එහෙනම් ඒකේ ප්‍රතිඵල තියෙනවද? පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි තුන් වාහනයක් තියෙනවා. ඒ වාහනේ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා. මේ ඩ්‍රයිවර් ඩ්‍රයිව් කරනවා කියලා කියන්නේ ඇක්සලරේටර් පාගන එක, ගියර් දාන එක, ක්ලච් එක පාගන එක, ඒ වගේම බ්‍රේක් ගහන එක, සුක්කානම කරකවන එක. ඔය ටිකනේ ප්‍රධාන ඩ්‍රයිව් කියන්නේ. වාහනේ පදවනවා කියන්නේ ඔය ටික තමයි අපි වාහනේ පදවනවා කියලා කියන්නේ. හැබැයි ඔකට අමතරව ඩ්‍රයිවර්ට කරන්න පුළුවන් සිග්නල් ලයිට් දාන්න පුළුවන්, හෝර්න් ගහන්න පුළුවන්, වයිපර් එක ඔන් කරන්න පුළුවන් නේ. ඔය විදිහට AC එක දාන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්, රේඩියෝ එක දාන්න පුළුවන්, රේඩියෝ එක ඔෆ් කරන්න පුළුවන්. ඒ වගේම දොරවල් වල තියෙන අර ජනේල උඩට පහත් කරන්න, පහළට දාන්න පුළුවන්. ඔය විදිහට විවිධාකාර වැඩ තියෙනවා ඩ්‍රයිවර්ට කරන්න තව අමතර වැඩ. ඒවා ලස්සනයි. සිග්නල් ලයිට් දැම්මම හොඳයි. හෙඩ් ලයිට් ගැවුවම ලස්සනයි. ෆෝන් ගහනකොට ඇහෙනවා. හැබැයි කවුරු හරි වාහන පදවනවා කියලා ඒ කියන්නේ ඩ්‍රයිව් කරනවා කියලා එයා හෝන් ගගහම හිටියොත්, එයා සිග්නල් ලයිට් දාම හිටියොත්, එයා අර වයිපර් එක දාම හිටියොත්, ඔන් කර ඕෆ් කර එයාගේ වාහනේ යයිද? නැහැ. එයාගේ වාහනේ එක තැන. බෞද්ධ විදිහට අපිත් කරලා තියෙන මෙච්චර කල් ඔය වගේ වැඩක් තමයි. බෞද්ධයෙක් වීමේ ප්‍රධාන වැඩ ටික පැත්තකින් තියලා අපි අතිරේක වැඩ සියල්ල කරනවා හරියටම. ඒ කියන්නේ හෝන් ගහන එක හරියටම කරනවා. සිග්නල් ලයිට් දාන එක හරියටම කරනවා. වයිපර් එක දාන එක හරියටම කරනවා. ඒව ඩ්‍රයිවර් කෙනෙක්ගේ වැඩ තමයි. නැහැ නෙවෙයි. බෞද්ධයෙක්ගේ වැඩ තමයි අපි මෙච්චර කරපු දේවල්. හැබැයි ඒවා අතිරේක වැඩ. ප්‍රධාන වැඩ ටිකක් තියෙනවා. ඇක්සලරේටර් පාගන එක, ක්ලච් එක අතහරින එක, මේ ගියර් දාන එක, සුක්කානම කරකවන එක, අර ප්‍රධාන වැඩ ටිකක් තියෙනවා. ඒ ටික කළොත් තමයි අපේ වාහනේ ඉස්සරහට යන්නේ. නැත්නම් අපේ වාහනේ හැමදාම එක තැන. එහෙනම් බෞද්ධයෙක් කියන වාහනේ, බෞද්ධ ගමන් මාර්ගය කියන මාර්ගයේ අපි යන්නේ නැත්තේ අපි හැමදාම කලේ බෞද්ධයාගේ ප්‍රධාන වැඩ ටික නෙවෙයි. අපි අර ලස්සන බාහිර වැඩ ටික කළා. අපි ලස්සනට උතුරු සළුවක් දාලා පොයට සිල් ගන්න ගියා. ඒ වගේම අපි දන්සල් දුන්නා, වෙසක් එකට ලස්සනට පහන් පත්තු කරලා, මේ කොඩි දාලා, වෙසක් කූඩු තියලා අපි චාරිත්‍රය මේ විදිහටම කරනවා. ඉස්සෙල්ල පෙරහැර අපි ගන්නවා හොඳටම ලංකාවේ. දලදා පෙරහැර, කටින පෙරහැර, කටින පින්කම් මේ කාලේ කොච්චර පින්කම්ද? ඒවන් නරකයි කියලාද මේ කියන්නේ නෑ. හෝන් ගහන එක නරක නෑ, හෝන් ගහන්න ඕනේ වාහනේ. හැබැයි හෝන් ගගහම හිටියොත් එහෙම. සිග්නල් ලයිට් හැමතිස්සෙම වමට යනකොටනේ වමට දාන්න ඕනේ. වමට දකුණට දදා හිටියොත් එහෙම. ඒක පිස්සුවක් වෙනවා. දැන් වෙලා තියෙන මේ පිස්සුව තමයි. බෞද්ධකමේ කළ යුතු දේවල්, ප්‍රධානම දේවල් අපි පොඩ්ඩක් පැත්තකින් තියලා අපි කරනවා අනිත් අතිරේක දේවල් සියල්ල අකුරටම කරනවා වැඩිපුරත් එක්කම. අපේ වාහනේ හැමදාම එක තැන. අපි ජීවිතයේ අවසාන කාලෙට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ කියනවා යම් දවසක මහානක හාමුදුරුවන්ට කියන්නේ යම් දවසක ඔබේ ගුරුවරු ඇවිල්ලා, ඔබේ වැඩිහිටියෝ ඇවිල්ලා, ඔබේ සබ්‍රාහ්මචාරීවරු ඇවිල්ලා ඔබෙන් ඇහුවොත් ඔබ මේ ජීවිතයේ ලබපු ප්‍රතිඵලය මොකක්ද කියලා, පැවිද්දෙන් ලබපු ප්‍රතිඵලය මොකක්ද කියලා බිම නොබලා සිටීමට කටයුතු කළ යුතුයි. ඒ කියන්නේ බිම් බලන් ඉන්න බෑ. ඒ කියන්නේ මුකුත් කරලා නැති වෙන්න බෑ. කරලා තියෙන්න ඕනේ. මොනවාද කරලා තියෙන්න ඕනේ? ප්‍රතිඵල තියෙන්න ඕනේ. කරලා විතරකුත් මදි.
එහෙනම් ඕගොල්ලන්ගේ අන්තිම කාලේ ඇවිල්ලා ඇහුවොත් එහෙම කවුරු හරි කෙනෙක් දැන් බෞද්ධයෙක් වීමේ ප්‍රතිඵලය මොකක්ද? මොනවාද ඔයගොල්ලන්ට ලැබුණේ? අනේ මේ පින්කම් ටිකක් විතරක් කරගත්ත යන තැනකට දෙයක් විතරක් කරගත්ත කිව්වොත් එහෙම අපි බෞද්ධයෝද? නෑ. බෞද්ධයෝ තමයි. ඒ බුදුහාමුදුරුවෝ පෙන්නපු නියමාකාර බෞද්ධය බවට පත් වෙන්නේ නෑ. එහෙනම් අපි කොහොමද ඩ්‍රයිව් කරන්නේ? අපි කොහොමද සුක්කානම කරකවන්නේ? අපි කොහොමද බ්‍රේක් ගහන්නේ? අපි කොහොමද ඇක්සිලරේටර් පාගන්නේ? මොනවාද බෞද්ධයෙක් වීමේ ප්‍රධාන වැඩ ටික? ඒ ටික තමයි මේ අද කියලා දෙන්නේ. ඒ ටික කලේ නැත්නම් ඔබ බෞද්ධයෙක් නෙවෙයි. මෙන්න මේ වැඩ ටික තියෙන්න ඕන. මෙන්න මේ සුදුසුකම් ටික තියෙන්න ඕන. මෙන්න මේ හැකියාවන් ටික තියෙන්න ඕන. අපි ඒකට කියනවා කුසලතාවයන් ටික තියෙන්න ඕන. ඒ කුසලතාවයන් ටික තිබ්බේ නැත්නම් Tamanට බෞද්ධයෙක් කියලා හරියටම කියන්න බැරි වෙනවා. ඒ කුසලතාවයන් එකින් එක මේ ගාණක් නැහැ. ප්‍රධාන වැඩ ටිකක් තියෙනවා. ඒ වැඩ ටික කරන්න ඕනේ. අපේ මේ ජීවිතේ අපි කරන්න ඕන දෙයක් තමයි පළවෙනිම එක තමයි තෘප්තිය සොයා ගන්න ඕනේ. මොකද තෘප්තිය. මේ තෘප්තිය නැත්නම් වෙන මොකුත් නැහැ. පුතාගෙන් මං එන ගමන් ඇහුවා මොනවද කරන්නේ අනාගතේ? කවුරු වෙන්නද කැමති? කිව්වා වෛද්‍යවරයෙක් වෙන්න කැමති. මං ඇහුවා ඊට පස්සේ මොන වෛද්‍යවරයෙක් වෙන්නද කැමති? ඩෙන්ටිස්ට් කෙනෙක් වෙන්න කැමති. දන්ත වෛද්‍යවරයෙක් වෙන්න කැමති. මං කිව්වා හොඳ රස්සා. හැබැයි දන්ත වෛද්‍යවරයෙක් වෙන්න බැරි වුණොත් නයි ඔය ඕන තියෙන ජොබ් ඕන තරම් තියෙන එකක් කරනවා කිව්වා. මම එතකොට අහපු ප්‍රශ්නය තමයි ඒ කරන ජොබ් එක ඕගොල්ලන්ට වෙලා තියෙන්නේ ඒක තමයි මොකක් හරි අහුවෙච්ච එකක් කරනවා. කීයක් හරි හම්බෙන්න එක. මං අහන්නේ කීයක් හම්බුණත් Taman එකෙන් තෘප්තිමත් නැත්නම් මං අහන්නේ කරන දේ වැඩක් තියනවද? Taman කරන රැකියාවෙන් Taman කරන දෙයින් Taman තෘප්තිමත් නැත්නම් ඒ කරන වැඩේ කිසිම වෙලාවක Taman ජීවිතේ සන්තෝෂයටපත් කරන්නේ නැහැ. සන්තුට්ටි පරමං ධනං සතුට තමයි එකම ධනය. අපිට දවසට රුපියල් 30-40000 හොයන්න පුළුවන් සමහර රැකියා කරලා. දවසට. ඒ වුණාට රුපියල් 30-40000ක් දවසට හෙව්වත් වැඩක් නැහැ. සන්තුට්ටි පරමං ධනං නැත්තම්. සන්තෝෂ නැත්තම්. උදේ 8 ඉඳන් හවස 5 වෙනකන් අතෘප්තියෙන් ගත කරලා කීයක් හම්බුණත් මට නම් වැඩක් නැහැ. ඊට වඩා හොඳයි රුපියල් 10ක් හරි හම්බෙනවා නම් කීයක්වත් හම්බෙන්නේ නැති උනත් කමක් නැහැ. තෘප්තිය හම්බෙනවා නම්. මොකද අපිට පොළවට ටයිල් තියලා උඩට සිවිලින් තිබිලා කාමරයට AC තිබිලා හොඳ යන්න වාහනයක් තිබිලා සන්තෝෂෙ තිබ්බේ නැත්තම් ඒකක්වත් වැඩක් නැහැ. සිද්ධාර්ථ රුණේක රාම්‍ය සුරාම්‍ය සුබ ඔක්කොම තිබ්බා. ඕන තරම් ගෑනු අය හිටියා ඕන තරම් උදව් කරන්න. ආවතේ වැඩ කරන්න. එක්කෙනෙක් අත මසාජ් කරනවා අනිත් එක්කෙනා කකුල මසාජ් කරනවා අනිත් එක්කෙනා ඔළුව මසාජ් කරනවා. තනිකරම ඒ රාම්‍ය සුරාම්‍ය සුබ තුනේම හිටි ස්ත්‍රීන් විතරයි. එක්කෙනෙක්වත් කැතය නෙමෙයි ඔක්කොම ලස්සන කට්ටිය. ඒ වගේම කන්න තිබ්බෙත් හොඳම කෑම. මෙච්චර සපවත් ජීවිතයකයි දාලා ගියේ. ඇයි අතහැරියේ? අපිට හිතෙනවනේ. ඒක හොඳටම හිතෙන්නේ අපි හිතමු අපි මොකක් හරි රටක පිට රටකට ගියා කියලා. දැන් ඔය පිට රටකට හරි කොහේ හරි ගමනක් ගියාට පස්සේ තමයි ඔක තේරෙන්නේ. දැන් අපි ලංකාවේ සාමාන්‍ය අපි ගෙදර කන කෑම තියෙනවනේ. ඕගොල්ලෝ සාමාන්‍ය කන කෑම තියෙනවා. ගෙදර හැමෝම සුපිරියටම කන්නේ නැහැ සාමාන්‍ය විදිහට කනවා. පරිප්පු, පොල් සම්බෝල, බෝංචි, සෝයා මීත්, මාළු ඔය වගේ පොඩි පොඩි දේවල් කනවා. අපේ ඔළුවේ තියෙනවනේ විශේෂ අවස්ථාවල කන කෑමක් තියෙනවා කියලා. අපේ ඔළුවේ තියෙනවා මේක තමයි හොඳම කෑම කියලා අදහසක් තියෙනවා. දැන් විශේෂ අවස්ථාවල අපි මේ කෑම තමයි හදන්නේ. ෆ්‍රයිඩ් රයිස් හදනවා. නැත්නම් අපි හිතනවා කොත්තු හදන්න පුළුවන්, කිරිබත් හදන්න පුළුවන්. ඔය විදිහට අපි විශේෂ අවස්ථාවල කන කෑම තියෙනවා. අපි පිට රටකට යනවා. අපිට උදේට තියෙන්නේ බුෆේ එකේ ඒ සුපිරිම කෑම ටික. දවල්ට තියෙන්නේ ඒ සුපිරිම කෑම ටික, රැට තියෙන්නේ ඒ සුපිරිම කෑම ටික. ඔහොම දවස් 3ක් අපි කනවා. දැන් මං අහන්නේ මහත්තයාට අර සුපිරිම කෑම පිළිබඳව තිබ්බ තෘප්තිය දැන් මොනවා වෙලාද හිතේ? නැති වෙලා. දැන් ඒකේ සුපිරි ගතිය ගිහිල්ලා. ඒක දැන් වැඩක් නැති වෙලා. ඊට පස්සේ දවස් 3-4ක් යනකොට මෙන්න පිට සිංගප්පූරු ගියපු කට්ටිය පොල් සම්බෝලයි බතු මතක් කරනවා. ඕස්ට්‍රේලියා ගියපු කට්ටිය පොල් සම්බෝලයි බතු මතක් කරනවා. මෙහෙන් එවන්න කියනවා මොන හරි උඹලකට එහෙම බෙදලා දාලා. නැත්නම් ලංකාව කඩ තියෙනවා ලංකාවේ කඩෙන් කෙලින්ම ඕඩර් කරලා ගෙන්න ගන්නවා ඒවා. උඹලකට කරවල අපි හිතන්නේ ගියාම හැම්බේකන් නේ චීස් පුඩින් කයි කියලා. ඒවනේ හොඳම කෑම නෑ. ඒවා කාලා මෙපා වෙලා.
විශේෂ අවස්ථාවලට කන්නේ මොනවාද? කරවල තෙල් දාලා පොල් සම්බෝල හදලා පරිප්පු හදලා කන. අපි සාමාන්‍ය විදිහට කන්නේ ඒවා. මං අහන්නේ එතකොට මේ තෘප්තිය තියෙන්නේ කෑමෙද? නෑ. කෑම පිළිබඳව ඕගොල්ලන්ගේ ඔළුවේ තියෙන අදහස මතයි තෘප්තිය තියෙන්නේ. මම මේ පැහැදිලි කරන්න හදන්නේ හැම දෙයක්ම භෞතික දේවල් මත නෙවෙයි රඳා පවතින්නේ. ඕගොල්ලෝ හිතන විදිහ මත. බෞද්ධයෙක් නම් පළවෙනි කාරණාව හිතන විදිහ හදාගත්ත කෙනෙක් වෙන්න ඕනේ. මොකක් වෙන්න ඕනේද? හිතන විදිහ හදාගත්ත කෙනෙක් වෙන්න ඕනේ. ලෝකෙ හදාගත්ත කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ තමන්ගේ පඩියට අනුව ජීවත් වුණාට කමක් නැහැ. ඒ කියන්නේ තමන් අඳින ඇඳුම රුපියල් 10000 වුණත් කමක් නැහැ, 20000 වුණත් කමක් නැහැ, 30000 වුණත් කමක් නැහැ, 500 වුණත් කමක් නැහැ, 150 වුණත් කමක් නැහැ. තමන්ගේ වත්කමේ හැටියට ඇඳුම. හැබැයි ඒ දිහා දකින්න විදිය තෘප්තිමත් වෙන්න ඕනේ. 10000 ඇඳුම ඇඳලා පේන්නේ මැදක් නම් තමන්ගේ හිත හදාගෙන නැහැ. 150 ඇඳුම ඇඳගෙනත් හැමතිස්සෙම ඉන්නේ අතෘප්තියෙන් නම් ඒත් හිත හදාගෙන නැහැ. ඒ කියන්නේ ඇඳුම් මාරු කිල්ලක් නෙවෙයි කරන්න ඕනේ. අපි මොකද කරන්න හදන්නේ? අපි ඇඳුම් මාරු කරන්න යනවා, භෞතික දේවල් මාරු කරන්න යනවා, අල්පේච්ඡ වෙන්න යනවා. මේ අල්පේච්ඡ වීම කියන වචනේම වැරදීනේ. අල්පේච්ඡ වචනේ තේරුම තමයි ඉච්ඡ කියන්නේ කැමැත්ත, අල්පේච්ඡ කියන්නේ ආසාවන් අඩුයි කියන එක. බඩු අඩුයි කියන එක නෙවෙයි. අපි ඕක ගත්ත බඩු අඩුයි කියන එක. ගෙදර තියෙන බඩු අඩු කරන්න ඕනේ. ඇඳුම් අඩු කරන්න ඕනේ. සෙරප්පු අඩු කරන්න ඕනේ. තියෙන දේවල් අඩු කරන්න ඕනේ. එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. ඒවට තියෙන ආසාව අඩු කරන්න ඕනේ. ආසාව අඩුයි කියන්නේ පරිහරණය කරන අඩුයි කියන්නේ. දැන් අපි කෑම පිළිබඳව ආසාව නැති කරා කියන්නේ එදා ඉඳන් කන්නේ නැද්ද? අපි කන්න එපේ. ආසාවයි අඩු කරන්න ඕනේ. ආසාව හැමතිස්සෙම අපේ තෘප්තිය නැති කරනවා. උදාහරණයක් පෙන්නන්නද? දැන් මේ පුංචි පුතාට අයිස්ක්‍රීම් මන් දෙනවා. කැමතිම රස අයිස්ක්‍රීම් එක. චොකලට් අයිස්ක්‍රීම් ආසයි කියලා හිතන්න. එතකොට මේ චොකලට් අයිස්ක්‍රීම් පිළිබඳව මෙයාට ලොකු ආසාවක් නැහැ. ඒත් මෙයා චොකලට් අයිස්ක්‍රීම් කන්න කැමතියි. එතකොට මේ චොකලට් අයිස්ක්‍රීම් කනවා සතුටු වෙනවා. ඒත් මෙයාගේ ආසාව නිසා මෙයාගේ දිව කියනවා, මෙයාගේ හිත කියනවා තව කන්න, තව කන්න, තව කන්න. දැන් මෙයා මොකද කරන්නේ? චොකලට් අයිස්ක්‍රීම් කනවා. දැන් වන්න අර තිබ්බ තෘප්තිය මෙන්න මෙහෙම මේ උඩට යන්න එපේ හරිනම්. ඒ උඩටද යන්නේ. කන්න කොහෙටද යන්නේ? පහළට යන්නේ. පා වෙන පැත්තට තමයි යන්නේ. ඕනම දෙයක් බලන්න ඕනේ. තමන් කැමතිම දෙයක් අත්පත් කරගෙන ඒක ටික කාලයක් පරිහරණය කරනකොට ඒක මොකද වෙන්නේ මහත්තයා? ඒකේ කැමැත්ත, ඒකට තියෙන බැඳීම, ඒකට තියෙන ආසාව වැඩි වෙන පැත්තටද යන්නේ අඩු වෙන පැත්තටද? හොඳම දේ තමයි කසාද බඳින එක බලන්න. බඳිනකම් පුදුම ආදරයක්, බැඳලා පස්සේ යන්නේ මේ පැත්තට. හරිනම් බැඳලා පස්සේ තව වැඩි වෙන්න එපේ. ඒක යන්නේ අනිත් පැත්තට. ඕනම එකක් එහෙම තමයි. දැන් හිතන්න බයිසිකලයක් ගන්න ඕන එක. දැන් මටත් පුංචි කාලේ තිබ්බ එකම හීන තමයි බයිසිකලයක් ගන්න. බයිසිකලයක් ගැන හිත ඉනකොට මටත් 9 අවසරදී විතර උන්න බයිසිකලයක් හම්බුණා. හම්බෙලා සතියක් විතර යනකොට බයිසිකල් ගැන ඊට පස්සේ හොයන්නේ. ඊට කලින් නම් යාළුවෝගේ බයිසිකල් දිහා බලනවා, බයිසිකල් වල පින්තූරාල වගේ ඉන්නවා. බයිසිකල්මයි ඔළුවේ තියෙන්නේ. ඉතින් බයිසිකලේ හම්බුණාට පස්සේ ඒක තව ටිකක් වැඩි වෙන්න එපා. නෑ, ඒක නැති වෙලා කියලා. ඒ කියන්නේ යමකට ආස කරනවා නම් එන්න අයිති වෙනවා නම් Tamanට හම්බෙනකොට තෘප්තිය පල්හැට යන්නේ. ඒකට කියනවා විඳීම එහා පැත්තේ තියෙන විඳවීම. විඳීමෙන් පස්සේ විඳවීමට ඇවිල්ලා අන්තිමට එපා වෙනවා. හැමෝටම තියෙන මේ එපා වෙන ප්‍රශ්නේ. හැම දෙයක්ම එපා වෙනවා. ටික කාලයක් යනකොට එපා වෙනවා. ඕනම දෙයක් එපා වෙනවා. ඕනම දෙයක්. ඕනම සින්දුවක්. ඕනම රස කෑමක්. ඕනම දකින්න චිත්‍රපටියක්, බලන දෙයක්, ඇහැට පේන දෙයක්. ඕනම දෙයක් එපා වෙනවා ටික කාලයක්. මිනිස්සුන්ට ඕන මේ එපා වීම ගලව ගන්න. එපා වීම අයින් කර ගන්න. බුදුහාමුදුරුවෝ ගන්නනවා එපා වීම අයින් කරගන්න ක්‍රමයක්. ඒකට වැරදි උපදේශයක් අපිට දීලා තියෙනවා විඳින්න යන්න එපා කියලා. විඳින්න යන්න එපා, විඳින නිසා තමයි එපා වෙන්නේ කියලා. නෑ. ඒක වැරදි. එපා වෙන්නේ විඳින නිසා නෙවෙයි, විඳින එකට බැඳෙන නිසා. අපිට පුළුවන් නම් බැඳෙන්නේ නැතුව විඳින්න,
අපේ හිත නතර වෙන්නේ විඳීම තුල මිසක් විඳවීම තුල නෙවෙයි. දැන් මේ පුතා අයිස්ක්‍රීම් වලට ආස කරන්නේ නැතුව අයිස්ක්‍රීම් කෑවා රසයි එක හැන්දෙන් නතර කළා. එතකොට මෙයාගේ ඔළුවේ අයිස්ක්‍රීම් පිළිබඳව රැඳෙන්නේ අතෘප්තියක්ද තෘප්තියක්ද? තෘප්තියක්. හැමතිස්සෙම අයිස්ක්‍රීම් කාලා තව ටිකක් බෙදාගෙන කරනවා. තව ටිකක් බෙදාගෙන කාලා අන්තිමට අපේ හිතේ රැඳෙන්නේ ඒක පිළිබඳව තෘප්තිමත් අදහසක්ද අතෘප්තියක්ද? අතෘප්තියක්. වෙඩින් වලට ගිහිල්ලා වෙන්න මේමයි කාලා පා වෙලා. ලොකු එකක් බෙදා ගන්නවා. අන්තිමට කා ගන්නත් බෑ. ඕක ටෙස්ට් කරලා බලන්න ඕනේ. මමත් කරලා තියෙනවා ටෙස්ට් කරලා තියෙනවා. මොකද කරන්නේ? අපි වෙන්දට කන්නේ ගොඩ දාගන්නේ. පොඩ්ඩක් එක හැන්දකටත් වඩා අඩු ප්‍රමාණයක් දා ගන්නවා. වෑංජන චුට්ට දා ගන්නවා. අපි ඒක කනවා බඩෙන් භාගයක් වෙන්න. දැන් බඩ පිරිලත් නැහැ. ඊට පස්සේ වතුර බොනවා. එතකොට හිතේ තියෙන පුදුම තෘප්තියක්. අපි කාලා ඇති වෙන්න කෑවහම අපේ හිතේ තෘප්තියක් නෙවෙයි තියෙන අතෘප්තියක්. ඒක නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ ජීවිතයේ හැම දෙයක් පිළිබඳව. එහෙනම් බෞද්ධයා නම් පළවෙනි එක තමයි හිතන විදිහ ජීවිතේ දිහා දකින විදිහ හදාගත්ත කෙනෙක් වෙන්න ඕනේ. කොහොම හදාගත්ත කෙනෙක්ද? අතෘප්තියට යන්නේ නැතුව තෘප්තියෙන් දකින්න. අර හාමුදුර කෙනෙක් gadol පිටියක් බඳලා පිටිපස්සට ගිහිල්ලා බලනකොට gadol දෙකක් ඇද වෙලා. දැන් හාමුදුරන්ට පේන්නේ මර gadol දෙක. හාමුදුරන්ට දැන් හිතට හරි අසතුටයි. මේ ලස්සන තාප්පේ ගල් 1000ක් විතර බැන්දා. ඒත් ගල් දෙකක් ඇද වෙලා. දවසක් මහත්තයෙක් එක්ක කතා කර කර ඒ පාරේ යනකොට ඒ හරියෙන් යනකොට ඒ මහත්තයා කියන ලස්සන තාප්පයක් නේ. කවුරු බැන්දේ? හාමුදුරගෙන මම තමයි බැන්දේ. මොන ලස්සනද මහත්තයාට පේන්නේ නැද්ද? gadol දෙකක් ඇද වෙලා තියෙනවා. එතකොට මේ මහත්තයා කියනවා හාමුදුරනේ gadol දෙකයිනේ ඇද වෙලා තියෙනවා. ඔය 1000ක් විතර කෙලින් තියෙන්නේ. අර හාමුදුරන්ට අර කෙලින් තියෙන 998ම පෙවුන්නේ නැහැ. ඇද වෙච්ච දෙකක් විතරක් පෙවුණා. බලන්න අපේ දකින විදිහේ ප්‍රශ්න තියෙන උතන නෙමෙයිද? අපි හැමතිස්සෙම ජීවිතේ ගන්නේ වැරදි තැනින්. අපිට පුළුවන් නම් නිවැරදි තැනින් ගන්න. අන්න අපි බෞද්ධයෙක් බුද්ධිමත් කෙනෙක් බවට පත් වෙනවා. බෞද්ධයා කියන්නේ බුද්ධිමත් කෙනා. පටාචාරයට බුදුහාමුදුරුවෝ බෞද්ධකම ඉගෙනුවා. උබෝ පුත්තා කාලගතා. ඒ කියන්නේ ළමයි දෙන්නම මැරුණා. මම පාලි පැත්තකට දාන්නම්. මහත්ය පාරේදී මැරුණා. අම්මා තාත්තා සහෝදරයා එකම චිතකේ දෙවුණා. එයාට වෙන්න පුළුවන් සියල්ල සිද්ධ වුණා. අන්තිමට ගමේ මිනිස්සුත් ගහලා එලෙව්වා. එයාට යන එනමක් නැහැ පිස්සු. දැන් මෙයාට මොකද උනේ? කිසිම සරණක් නැහැ, පිළිසරණක් නැහැ. ඇයි? වෙච්ච දේවල් ටික ඔළුවට එනවා. දැන් මම පුතේ කියන්නේ කාටද? මං ආදරය කරන්නේ කාටද? මං කාත් එක්ක දින්නේ. මට දැන් මොකද වෙන්නේ? වෙන්න තියෙන දේවල් හිතනවා. වෙච්ච දේවල් වෙන්න තියෙන දේවල්, වෙච්ච දේවල් වෙන්න තියෙන දේවල්, වෙච්ච දේවල් වෙන්න තියෙන දේවල්. එහෙම මේ අතීතේ අනාගතේ වේගෙන් හිතේ හැදෙනකොට සිතුවිලි වර්තමානයේ තේරෙන්නේ නැති වෙනවා. දැන් වෙන්නේ මොනවද කියලා ඔළුවට එන්නේ නැති වෙනවා. බුදුහාමුදුරුවෝ මොකද කරේ? එයාගේ දකින්න විදිය වෙනස් කළා. නැගෙනිය සිහියලවා ගන්න. සිහියලවා ගන්න කියලා වචනයක් විතරයි කිව්වේ. එයාගේ සම්පූර්ණ ඔළුවම වෙනස් වුණා. ඕකම මම තේරෙන විදියට කියන අපේ ලොකු හාමුදුරුවෝ දවසක් කිව්වා අපේ බ්ලොග් ගල් 1000ක් විතර අදින්න කියලා. උපාසකම්මලයි මෙහෙණින්නාන්සලයි අපි දැන් පෙළට ඉඳගෙන දැන් බ්ලොග් ගල් අදිනවා. ආරන්න ඉන්න කාලේ ගල් අදින්න හොඳට වැඩේට අහු වුණා. දැන් 1000ක් විතර අදින්න දෙනවා 500ක් විතර ඇදගත්තා. දැන් හැමෝගෙම ඇඟිලි තුවාල වෙලා හරි අමාරුයි මහන්සි උපරේ. උපාසකම්මල බයින මොන කර්මයක්ද මන් දන්නේ නැහැ. භාවනා කරන්න ආවේ ගල් අදින්න වෙලා ගිහී භාවනාවට ආව උපාසකම්මලක් බයින අදිනවා. සමහරු ගණන් කරනවා 499යි 501යි 498යි 502යි 497යි 503යි මේ පැත්තෙන් අඩු වෙන ගාන මේ පැත්තෙන් වැඩි වෙන ගාන ගණන් කරනවා. තව තියෙනවා කිය බැන අදින්න. මම කිව්වා මන්නම් ගල් 1000ක් අදින්නේ නැහැ. මං අදින්නේ එක ගලයි. ඇයි මගේ අතේ හැමතිස්සෙම ගල් කීයද පුතා? එකයි තියෙන්නේ. අර මිනිස්සුන්ගේ අතේ එකයි හිතේ 498යි 502යි 1000ම ඔළුවේ. ඉතින් ඔළුවට අමාරුයි. මං වෙනස් කරේ එක දෙයක්. දකින්න විදිහ. අපිට පුළුවන් නම් ওই විදියට දකින්න විදිය වෙනස් කරගන්න ජීවිතේ හැම දෙයක්ම නරක නැහැ.
ලෝකේ ධනවත්ම මිනිස්සු අතර එක්කෙනෙක් තමයි ස්ටීව් ජොබ්ස්. ස්ටීව් ජොබ්ස් කියලා කියන්නේ ඔය Apple කම්පැනි නිර්මාණය කරපු එක්කෙනා. Apple කම්පැනි නිර්මාණය කරන්න කලින් Macintosh සමාගම තමයි තිබ්බේ. එයා ඒ සමාගම නිර්මාණය කරගෙන එනකොට එයාගේම කම්පැනියෙන් එයාව අයින් කළා. කොහොමද අයින් කරේ? කොටස් එකතු කරලානේ මේගොල්ලෝ සමාගමක් පටන් ගන්න. අනිත් කොටස් හිමිකාරව මෙයාට කැමති නැති නිසා මෙයාගේම කම්පැනියෙන් මෙයාව පැන්නා. කොහොම හරි මෙයා මොකද කරේ? පුංචි Next කියලා දුරකථන හදන පුංචි සමාගමක් පටන් අරගෙන ඒක දියුණු කරගෙන ඇවිල්ලා අතහැරලා දාලා තිබ්බ චිත්‍රපට සමාගමක් මිලදී ගත්තා Pixar කියලා. ඒකෙන් චිත්‍රපටියක් හැදුවා Toy Story කියලා. ඒක කොච්චර ජනප්‍රිය වුණාද කිව්වොත් ඒකෙන් ලැබපු ආදායමෙන් මෙයාට හැකියාව ලැබෙනවා නැවත එයාගේ අර Apple කම්පැනියත් එක්ක ජොයින් වෙන්න. සම්බන්ධ වෙන්න. ඒක මිලදී ගන්න. මෙයා මොකද කරන්නේ? Pixar සමාගම, Macintosh සමාගම, ඊට පස්සේ එයාගේ Next සමාගම ඔක්කොම එකතු කරලා මේ දැන් වර්තමානයේ තියෙන Apple කම්පැනි එක නිර්මාණය කරා. මෙයා මැරෙන්න කලින් මේ අන්තිම කතාවේදී මෙයා කියනවා අතීතයේ ඩොට් යා කිරීම කියලා කොටසක්. මෙයයි කතාවේ ප්‍රධානම කොටස තමයි අතීතයේ ඩොට් යා කිරීම. ඩොට් කියන්නේ සිද්ධි. අතීතයේ සිද්ධි යා කිරීම. අපි අනාගතයට සිද්ධි යා කරන්න බෑ. අතීතයට හැරිලා බලනකොට ඒ සිද්ධි යා කරන්න පුළුවන්. මොකක්ද යා කරන්න පුළුවන් කියන්නේ? එයා කියනවා මට වෙච්ච හොඳම දේ තමයි මගේ කම්පැනි මාව ඉවත් කරපු එක. එදා එහෙම ඉවත් නොකරා නම් අද මට මෙච්චර ලොකු දියුණුවක් හම්බෙන්නේ නැහැ. සමහර වෙලාවට ලොකු දුරක් පයින්න පොඩ්ඩක් පිටිපස්සට යන්න වෙනවා. අතීතයේ සිද්ධියා කළා. එහෙනම් වර්තමානයේ සාර්ථකත්වයට අතීතයේ අසාර්ථක වීම හේතු වෙලා තියෙනවද නැද්ද? හේතු වෙලා තියෙනවා. එහෙනම් පටාචාර රහත් වෙන්න පටාචාරා ගැන අපි දැන් කතා කරන්න පටාචාරට වෙච්ච සිද්ධි ටික හේතු වුණාද නැද්ද? හේතු වුණා. කිසා ගෞතමීගේ ළමයා මැරිච්ච එක හොඳයිද නරකයිද? හොඳයිද නරකයිද? හොඳම වැඩි. ඇයි? එහෙම නොවුන නම් එයා කවදාවත් මේ වගේ අමරණීය චරිතයක් වෙන්නේ නැහැ. දැන් බුද්ධ ධර්ම තියෙනකම් කිසා ගෞතමී ඉන්නවනේ. කිසා ගෞතමී ගැන කියවෙනවනේ. ඒ වගේම එයා රහත් වෙලානේ. එයා නැවත උපදින්නෙත් නැහැනේ. එහෙනම් සෝපාකව මලමිණියකට දීලා බැන්දේක හොඳයිද එයාගේ අර බාප්පා? හොඳයිද නරකයිද? හොඳයි. එහෙනම් වෙච්ච එක හොඳයි. අතීතේ යා කරන්න පුළුවන්. අපිට සමහර දේවල් හිතනවා ඒක වෙච්ච කාලේ මගේ නරකටමයි උනේ කියලා. ඒත් පස්සේ තේරෙනවා මාත් ඒක උනේ හොඳටයි කියලා. මම අවුරුදු 13 දී මහාන වෙන්න ඉල්ලුවා. ගෙදරින් දුන්නෙම නෑ අවසර. මං හිතුවා මට වෙච්ච නරකම වැඩේ ඒක තමයි. මට ජීවිතේ එපා වෙලා තිබ්බේ. මහාන වෙන්න දුන්නේ නිසා. ඊට පස්සේ මම උසස් පෙළ ලියලත් ඉවරුනාම තමයි මට මහාන වෙන්න අවසර දුන්නේ. මට පස්සේ තේරුණා මට වෙච්ච හොඳම දේ තමයි මට පුංචි කාලේ මහාන වෙන්න නොලැබිච්ච එක. මට අවුරුදු 6ක හොඳ දිග කාලයක් හම්බුණා ධර්මය හොයන්න. මම ආරණ්‍යවල ගියා, පන්සල්වල ගියා, බණ ඇහුවා, ධර්මයේ ඇහුවා, විවිධාකාර භාවනා පුහුණු කළා. ඔය එකක්වත් කරන්න බෑ 13න් මහාන වුණා. සමහර විට ජීවිතේ වරදින්නේ, අසාර්ථක වෙන්නේ නරකටද හොඳටද? හොඳට. මගේ හොඳ යාළුවෙක් හිටියා මෙයා O level සම්පූර්ණයෙන් ෆේල් වුණා. එකක්වත් පාස් නැහැ. සිංහලත් ෆේල්. හැමෝම කිව්වා මෙයාගේ අනාගතේ එච්චර හොඳ නැති වෙයි. ඉගෙන ගන්නත් බැහැ. නැවත ආයි දාලා වැඩකුත් නැහැ O level. මොකද ඔක්කොම ෆේල් කියන්නේ මෙයාට කොහොමත්ම බෑ. මම හොඳට පාස් වුණා. මෙයා මේක හැමෝම කියනවා මම හොඳට පාස් වුණා කියලා මම හොඳ තැනකට යාවි මේ කියලා මං ගැන හොඳ වර්ණනා කරනවා. අර ළමයාට එහෙම එකක් නැහැ. කොහොම හරි යා මොකද කරේ? යාගේ තාත්තා එයාව දැම්ම තේකොළ ෆැක්ටරි එක තේකොළ වෙන් කරන්න ඉගෙන ගන්න. ඊට පස්සේ එයා ඒකෙන් පොඩ දියුණු වෙලා චුටි සුද්දුත් එක්කත් කතා කර ඉංග්‍රීසිත් කතා කරන්න හුරු කරගත්තා. ඊට පස්සේ මම උසස් පෙළ ලියනකොට මෙයාට හොඳ දැන් පඩියක් තියෙන ජොබ් එකකුත් හම්බෙලා. සාමාන්‍ය රුපියල් 35000 40000ක් විතර හොයනවා. මම උසස් පෙළ ඉවර වෙනකොට 60000ක් විතර පඩියක් හොයන මට්ටමට එයාගේ දියුණු වුණා යා. මම එතනින් පැවිදි වුණා. මම හිතන්නකො පැවිදි වුණේ නැහැ කියලා මම ඉතින් ඕන කැම්පස් යනවා. ෆස්ට් ඉයර්, සෙකන්ඩ් ඉයර්, තර්ඩ් ඉයර් මම ඔහොම යනවා. මම අතිනුත් වියදම් කරගෙන මහන්සි වෙලා ගිහිල්ලා මම කොහොම හරි ඩිග්‍රී එකක් ගන්නවා. අර ළමයා මොකද කරන්නේ? දැන් මේ වෙනකොට එයාට සාමාන්‍ය ලක්ෂ දෙකක එකමාරකට දෙකකට විතර පඩියක් එන මට්ටමට ඇවිල්ලා එයා හොඳටම ඒ පැත්තෙන් ඉස්සරහට ගිහලා තියෙනවා. දැන් වෑන් එකක් තියෙනවා, කාර් මේ මෝටර් බයික් එකක් තියෙනවා, හොඳ CBR ලොකු මෝටර් බයික් එකක් තියෙනවා. දැන් කසාදත් බැඳලා මම. ඒ කියන්නේ මේ මට්ටමට ඇවිල්ලා තියෙනවා. දැන් මම අවුරුදු 4ක් ඔන්න කැම්පස් එකේ මහන්සි වෙලා
ඉගෙනගෙන අවුරුදු 6ක් එයාට පස්සේ කැප කරලා මගේ පළවෙනි පඩිය විතර රුපියල් 30000 40000 විතර පඩියක් මම ගන්නවා. අර එයා අවුරුදු 6ක් ලක්ෂක විතර පඩියක් හම්බ කරලා තියෙනවා. ලොකු ප්‍රාග්ධනයකුත් උපයලා තියෙනවා. ඒ වගේම එයාගේ අර අපි කියන මේකට රැකියාව තුළ කාලය ගත වීම නිසා එයාට ඒ ශක්්‍යතාවයක් වැඩි වෙලා තියෙනවා. මට කිසිම රැකියාවක් පිළිබඳ ශක්්‍යතාවයකුත් නැහැ, මොකක්වත් නැහැ. මම උපාධියක් විතරක් අරගෙන රැකියාවකට ඇවිල්ලා තියෙනවා. මං අහන්නේ එහෙම බැලුවොත් එහෙම සාර්ථක වෙලා තියෙන්නේ විභාගේ පාස් වෙද්ද පමද විභාගේ ෆේල් වෙච්ච එයාද? එහෙම බැලුවොත් එහෙම විභාගේ ෆේල් වෙච්ච එක නා සාර්ථක වෙලා. මම කියන්නේ විභාගේ ෆේල් වෙන්න කියලා නෙවෙයි. ෆේල් වෙන එක හොඳයි කියලා නෙවෙයි. ෆේල් වුණත් සාර්ථකයි. පාස් වුණත් සාර්ථකයි. ජයග්‍රහණය කරත් සාර්ථකයි. පරාජය වුණත් සාර්ථකයි. බෞද්ධයාට කිසිවක් නරක දෙයක් නෙවෙයි. දෙවෙනි කාරණාව තමයි බෞද්ධයා කළ යුතු පළවෙනි එක දකින විදිය වෙනස් කරන එක, දෙවෙනි එක සියල්ල වාසියට ගන්න එක. ඒ කියන්නේ කමටහනක් කරගන්න එක. සියල්ල වාසියට ගන්නවා කියව මේ වචන නිකන් හරි නෑ වගේනේ. කමටහනක් කරගන්න. එතකොට යා සිද්ධ වෙන්නේ මොකක්ද? ඒ සිද්ධ වෙන දේ කමටහනක් කරගන්න. මොකක් වුණත් කමටහනක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. يعني කවුරු හරි ගල් වලින් ගහනකොට ගල් එකතු කරලා ගයක් හදා ගන්නවා කියලා අපි කතාවට කියන්නේ. ඒ වගේ කෙනෙක් බෞද්ධයා කියන්නේ. එහෙනම් ඒ හැකියාව වර්ධනය කරගන්න. මේ පුංචි කාලේ ඉඳන් ළමයින්ට මෙන්න මේ මම මේ කියන හැකියාව ටික කියලා දුන්නා නම් ඔය මල් පහන් පූජා කරන එක පැත්තකින් තියලා පිරිත් නූල් බඳින එක පැත්තකින් තියලා පැත්තකට වෙලා සීල් සමාදන් වෙලා පැත්තකට වෙලා ඉඳන් ඉන්න එක පැත්තකට තියලා ඒ කියන්නේ ඒව නවත්තලා නෙවෙයි ඒව අවම කරලා මෙන්න මේ කියන කාරණා ටික ඉස්මතු කරලා තිබ්බනම් මේ ජාතිය මීට වඩා දියුණු ජාතියක් බවට පත් වෙනවා. අයි අපි දකින්නෙම වැරදිමයි. දකින්නෙම අසුභවාදී විදියටමයි. කරන්න බෑ කියාගත්ත ගමන්මයි අපි ඉන්නේ. අපිට ධනාත්මක වෙන්න පුළුවන් නම්, අපිට සුභවාදී වෙන්න පුළුවන් නම්, අපිට පුළුවන් නම් ජීවිතයේ හැම දෙයකම දෙයක්ම කමටහනක් කරගෙන හැම අවස්ථාවක්ම සතිපට්ඨානෙ වඩන්න අවස්ථාවක් කරගන්න අපේ ජීවිතේ මේ වෙනකොට සාර්ථක ජීවිතයක් බවට පත් වෙලා තියෙනවා. කමටහනක් කරගන්න කියන්නේ ඒකයි. අර මම හැමතිස්සෙම කියන කතාවක් තමයි මහාචාර්යතුමයි ගෑනු කෙනාගේ කතාව. ඉතින් මේ මහාචාර්යතුමෙක් ගාවට ගෑනු කෙනෙක් ඇවිල්ලා අඬ කියනවා මහාචාර්යතුමා මට සෑහෙන ප්‍රශ්න මට කරදර. හිත හදා ගන්න ක්‍රමයක් කියනවා. මහාචාර්යතුමා කියනවා එන්න මොන හරි බොන ගමන් කතා කරමු කියලා මෙයාව ඔෆිස් එක පැත්තට එකක් යනවා. දැන් ලෙක්චර් රූම් එකේ තමයි ඔෆිස් එක පැත්තට මේ දෙන්න යන ගමන් මේ දෙන්නගේ ඉස්සරහින් වැටෙනවා ලෙමන් ගෙඩිය. මේ ලෙමන් ගෙඩිය ලෙමන් කියන්නේ දෙහි જાතියන්නේ. ගෑනු කෙනා දැකලා කියනවා මහාචාර්යතුමා අපරාධ දොඩම් ගෙඩියක් වගේ වුණා නම් කන්නත් තිබ්බා. ලෙමන් ඇඹුලයිනේ කටේ තියන්න බෑනේ කිව්වා. මහාචාර්යතුමා මේක සාක්කුවේ දාගත්ත ඔෆිස් එකට ගියා. ගෑනු කෙනාට ඉඳගන්න කිව්වා ලෙමන් ගෙඩිය කැපුවා වීදුරුවකට මිරිකුවා. අයිස් කැර ටිකක් දැම්ම සීනි ටිකක් දැම්ම ලුණු ටිකක් දැම්ම වතුර ටිකක් දැම්ම බීම් බටයක් දැම්ම ගෑනු කෙනාට ගිහින් දුන්නා. ගෑනු කෙනා බීලා කියනවා ෂා රස ජූස් එකක් නේ මහාචාර්යතුමා. මහාචාර්යතුමා කියනවා දැන් ඒකට කලින් කිව්වනේ නේද අපරාධ දොඩම් හම්බුනේ. දොඩම් හම්බුණා නම් හොඳයි අපරාධේ මේ ලෙමන් හම්බුනේ කියලා. ඔයා මේ එපා කියපු ලෙමන් ගෙඩියෙන්මයි මම ওই ජූස් එක හැදුවේ. ජීවිතේ ඔබට ලබා දෙන්නේ ඇඹුල් ලෙමන් ගෙඩියක් වෙන්න පුළුවන්. දොඩම් හොයන්න එපා. ඒ ලෙමන් ගෙඩියෙන් ජූස් එකක් හදාගන්න ඉගෙන ගන්න. ජීවිතේ අපිට දෙන්නේ කටුක අමිහිරි අත්දැකීම් වෙන්න පුළුවන්. අනේ මට ඒක වෙන්න එපා කියලා බෝධි පූජා තියන්න යන්න එපා. කේන්දරේ බලන්න උස්සගෙන දුවන්න යන්න එපා. අනේ මට මේක ඇයි මට මෙහෙම වුනේ කියලා දුක් වෙන්න යන්න එපා. මෙහෙම නොවුන නම් හොඳයි කියලා හිතන්න යන්න එපා. දැන් වෙලා ඉවරයි. වෙච්ච දේ ඔබ කමටහනක් කරගන්න. එතකොට අපිට ඒක වෙලා තියෙන නරකට නෙවෙයි කියලා ඔබට තේරෙවි. එතකොට ජීවිතයේ සිද්ධ වෙන දේවල් වෙන්නේ නරකට නෙවෙයි කියලා තේරෙවි. අපි හිතමු අද අපි වේලස්සනියෙන් වැඩිපුර පිටත් වුණා. වේලස්සනියෙන් වැඩි වෙනකොට වැඩිපුර පිටත් වුණාම අපිට හිතුණා දැන් මේ පරක්කු වෙයි කියලා තමයි වේලස්සනියෙන් පිටත් වෙන්නේ. දැන් වෙලාව වැඩිත් වුණා. දැන් වෙලාව වැඩි වුණේ නරකටද? නැහැ වෙලාව වැඩි වුණේ හොඳට. අපිට වෙලාව වැඩි වුණා අපි කීවිස් එකට ගියා. පුතාට චොකලට් එකක් අරන් දුන්නා. මට වොෂ්රූම් එකට යන්නත් පුළුවන් වුණා. වෙලාව වැඩි වුණෙත් හොඳට. එහෙනම් පරක් වුණා නම් පරක් වෙන්නේ හොඳට. ඇයි පරක් වුණාම හොඳයිද?
ඔව් හොඳයිනේ. එතකොට කට්ටිය ඉඳන් ඉන්නවනේ මට ඇවිල්ලා කෙලින්ම බණ කියන්නේ විතරයි තියෙන්නේ. පැහැදිලි. එතකොට මේ ජීවිතේ කිසිම දෙයක් හොඳයි නරකයි කියලා බෙදන්න පුළුවන්ද? බැහැ. සිද්ධි විතරයි. අපි ගන්න විදිහත් එක්ක තමයි හොඳද නරකද කියලා තීරණය වෙන්නේ. ඔබට පුළුවන් හොඳ සිද්ධියක් නරකයි කියලා ගන්නත්, නරක සිද්ධියක් හොඳයි කියලා ගන්නත් පුළුවන්. දැන් වැස්සක් වහිනකොට කී දෙනෙක් කී කතාවක් කියනවද? වැස්සක් වහිනකොට අපේ බාසුන් ඇහැලා කියනවා අනේ වහින්න නම් එපා. වැස්සොත් නම් වැඩ ටික ඉවරයි. ඒ වගේම අපි ගිය අවුරුද්ද නියඟයට අහු වුණා. සම්පූර්ණයෙන්ම කොරෝනා කාලේ වතුර නැතුව හරි අමාරුවේ වැටුණා. වැස්සක් වගේ එනකොට අපි කියන්නේ අනේ වැහපා වහින්න කියලා. දැන් අපි කියනවා දැන් අපිට වතුර ලයින් එකක් හම්බෙලා තියෙනවා. දැන් වහින්න එනකොට අපි කියනවා වහින්න එපා. දැන් මේ මං අහන්නේ වැස්ස මොකක්ද අහන්න ඕනේ? වහින්න කියලා දහන්න ඕනේ, වහින්න එපා කියලා දහන්න ඕනේ. දැන් අපි වහින්න කියනකොට එහා ගෙදර මිනිස්සු වහින්න එපා කියනවා. එහා ගෙදර මිනිස්සු වහින්න කියනකොට අපි වහින්න එපා කියනවා. මං අහන්නේ වැස්සට එපා වෙනවනේ. මම කියන්නේ එපා කියලාවත් ඕනේ කියලාවත් ඉල්ලන්න යන්න එපා. මොකද ඒ කිසිවක් ඔබේ අයිතියට, ඔබේ වශකයට ගන්න බෑ. ඔබ කැමති විදියට පවත්වන්න බෑ. බෞද්ධයෙක් විදියට දැනගත යුතු තුන්වෙනි කාරණාව තමයි ලෝකෙ කිසිවක් ඔබට අයිති නැහැ. අඩුම තරම ඔබට ඔබේ ජීවිතේවත් අයිති නැහැ. අයිති නම් දැන් ඔය කකුල් දෙක දිහා බලන්න. ඔය කකුල් දෙක කීවතාවක් නම් එහා මෙහා කරනවදනේ? තියාගන්න මගේ කකුල් දෙක නම් මං කැමති විදිහට තියාගන්න පුළුවන් වෙන්නේ නැහැ. මගේ කකුල් දෙක වෙලත් මගේ කකුල් දෙක මං කැමති විදිහට තියෙන්නේ නැහැ. එහෙනම් ඉතින් මට අයිති දෙයක් නෙවෙයි. දැන් මේ හුස්ම පුංචි කාලේ දැන් අපි ගන්නවා. කිසිම කරදරයක් නැහැනේ. දැන් එහෙම බෑ අපේ හුස්මනේ මගේ හුස්ම මට ඕන විදිහට ගන්න ඕනේ කියලා හිතලා දැන් අපි හිතලා හුස්ම ගන්නවා. හිතලා හුස්ම ගන්න ගත්ත ගමන් හුස්ම වදයක් වෙනවද නැද්ද? වදයක් වෙනවා. ජීවිතේ ඔබ ඕනාට වැඩිය අයිති කරගෙන කැමති විදිහට තියාගන්න යන හැම දෙයක්ම ඔබට ගෙනල්ලා දෙන්නේ පීඩාවක් නෙවෙයිද? දැන් මේ දරුවෝ දෙන්න උනත් උපාසකම්ම ඕනාට වැඩිය Taman කැමති විදිහට හැදෙන්න ඕනේ කියලා හිතුවොත් එන්නේ පීඩාවක් නෙවෙයිද? පීඩාව. අපි කැමති විදිහට දරුවෝ හැදෙන්නේ නෑ. අපි කැමති විදිහට ආණ්ඩුව යන්නේත් නෑ. අපි කැමති විදිහට බඩු මිල දුවන්නේත් නැහැ. අපි කැමති විදිහට කිසිම දෙයක් වෙන්නේ නෑ. එහෙනම් ඒක වැරදිද? නෑ. ඒකේ හැටි. ඒක මොකේ හැටිද? ඒක ආණ්ඩුවේ හැටි නෙවෙයි. ඒක හැම දෙයකම හැටි. ඒක මගේ හුස්මෙත් හැටි. ඒක මගේ අතෙත් හැටි. ඒක මගේ කකුලෙත් හැටි. මේක මේ ලෝකෙම හැටි. මොකක්ද? අපි කැමති විදිහට තියෙන්නේ නැහැ. සුදු රෙදි කෑල්ලක් දුන්න චුල්ලපන්තකගේ අතට බුදුහාමුදුරුවෝ. මොකද කිව්වේ? පිරිසිදු කරනවා කියලා හිත පොඩි කරන්න කිව්වා. පිරිසිදු කරනවා කියලා හිතාගෙන මේ ළමයා දැන් මේ පුංචි ආම්දුරු දැන් පොඩි කරනවා. දැන් මේ පොඩි ආම්දුරු බලනවා මම මේක කොච්චර try කරත් පිරිසිදු කරන්න මේක පිරිසිදු වෙනවද අපිරිසිදු වෙනවද? අපිරිසිදු වෙනවා. ඒ කියන්නේ මගේ අතේ තියෙන රෙදි කෑල්ලක්වත් මං කැමති විදිහට තියාගන්න පුළුවන්ද? බෑ. එහෙනම් මගේ අතේ තියෙන රෙද්දවත් මං කැමති විදිහට තියාගන්න බැරි නම් අනිත් රෙද්දව ගැන කවර කතාවද? අනිත් දේවල් ගැන කවර කතාවද? අනික් කිසිවක් මං කැමති විදිහට තියාගන්න. එහෙනම් තුන්වෙනි කාරණාව දැනගන්න. ඔබ කැමති විදිහට කිසිම දෙයක් පවතින්නේ නැති බව දැනගන්න. හැබැයි ඔතනදී වරද්ද ගන්න. ආයේ කියන්නේ ළමයාගේ පාඩුවේ ළමයාට දෙන්න මං ඉන්නම් මගේ පාඩුවේ. එහෙම. ඒක ළමයට ඕන විදිහකට හැදෙන්නේ නෑ. අපි හදනවා. අපි කියනවා. අපි උපදෙස් දෙනවා. භෞතිකව කළ යුතු දේවල් කරනවා. හැබැයි ඇතුලෙන් අපි දන්නවා මං කැමති විදිහට කොච්චර මම හිතුවත් ඉන්නේ නෑ. ඒත් අපි උත්සාහ කරනවා භෞතිකව තියාගන්න. පැහැදිලි? දැන් මං කැමති විදිහට මගේ කකුල් දෙක තියෙන්නේ නැහැ කියලා කකුල් දෙක ඔහේ දාගෙන ඉන්න බෑනේ. අපි රිදෙනකොට එහෙ මෙහෙ කරන්න එපා. එහෙ මෙහෙ කරන්න කමක් නෑ. දැනගන්න හැබැයි ඔබ කැමති විදිහට තියෙන්නේ නැත්නම් ඔබට අයිති නැති නිසා කියලා. තේරුණාද කියන්නේ? මේක මේ හැම කාරණාවක් මේ කාරණා තුනම එළියේ තියෙනවද හිතේ තියෙනවද? හිතේ තියෙනවා. එහෙනම් බෞද්ධයේ පරම යුතුයකම පරම කල යුතු එකම දේ මොකද්ද? හිත හදාගන්න. මොකද කල යුතු එකම දේ? හිත හදාගන්න. ඔබ හිත හදාගෙන නැත්නම් ඔබ මොනව කරගත්තත් කිසිම වැඩක් නැහැ.
එක හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියන බුදුහාමුදුරන් මම මේ සිවුරු වැරලා යන ලෑස්තුනේ. බුදුහාමුදුරන් මොකෝ? බුදුහාමුදුරු මේ වෙනකොට ශික්ෂාපද 227ක් පනවලා ඔබ වහන්සේ. හාමුදුරන්ට 227ක් ශික්ෂාපද තියෙනවා. ස්වාමීනි මට 227ක් රකින්න තියා මතක තියාගන්නත් බෑ. මට ඊට වඩා ලේසි ගෙදර ගිහලා පන්සිල් රැකගන්න. පහයිනේ ඒක මතක තියාගන්න පුළුවන්. ඉතින් මම බැලුවා සිවුරු වැරලා ගෙදර යන්න. බුදුහාමුදුරු කිව්වා 227ක් නේ බැරි. එකක් රැක ගන්න පුළුවන්ද? එකක් නම් ස්වාමීනි කොහොම හරි කරලා රැක ගන්න බැරි. මේ 227ක් මතක තියාගන්න බැරි. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ. ආන ඔය 227ක් පොඩ්ඩක් පැත්තකින් තියලා සිත රැක ගන්න. ඉතින් අන්තිමට ඒකනේ රැකෙන්න ඕනේ. මොකක් රැකුණත් අන්තිමට රැකෙන්න ඕනේ මොකද්ද? සිත. සිත රැක ගන්න ක්‍රම තමයි මේ කියලා දෙන්නේ. පළවෙනි ක්‍රමය කිව්වා දකින විදිය තෘප්තියෙන් දකින්න පුරුදු වෙන්න. දෙවෙනි එක කිව්වා ජීවිතේ වෙන හැම දෙයක්ම කමටහනක් කරගන්න. තුන්වෙනි එක කිව්වා මං කැමති විදියට පවතින්නේ නැති බව දැනගෙන ජීවත් වෙන්න. හතරවෙනි එක සිහිය පුරුදු කරන්න. ප්‍රැක්ටිස් කරන්න තියෙන එකම දේ තමයි සිහිය. ඒ දැන් ගොඩක් බෞද්ධ කට්ටිය ප්‍රැක්ටිස් කරන්නේ මොනවද දන්නවද? තියරි ප්‍රැක්ටිස් කරනවා. ඒ කියන්නේ බුද්ධ ආගමේ තියෙන තියරිස් ටික ඉගෙනගෙන ඒක පුරුදු කරන්න යනවා. ඒක පුදුම කර්මයක්. ඒක හරියට මේ වගේ. දැන් මේ ලයිට් එකක් පත් වෙන විදියක් තියෙනවනේ පුතා. ස්විච් එක දැම්මහම ස්විච් එකෙන් ලයිට් එක පත් වෙන විද්‍යාත්මක ක්‍රමයක් තියෙනවා. ස්විච් එක හැදිච්ච විදියක් තියෙනවා. ඒකෙන් කරන්ට් එක නිපදේ කරන්ට් එක ගමන් කරන විදියක් තියෙන පරිපත පාඩම් වල උගන්වනවනේ. එහෙම ගිහිල්ලා බල්බ් එකට ගිහිල්ලා බල්බ් එකේ තියෙන මේ විදුලිය ආලෝකය බවට තාපය බවට පරිවර්තනයේ විදිය ওই විදියට විවිධ සමීකරණත් එක්ක උගන්වනවා. දැන් ඕක දැනගන්න එක වැරදිද නැහැ. දැනගන්නේ හොඳයි. නොදැන ඉන්නවට වඩා දැනගන්නේ හොඳයි. හැබැයි ස්විච් එක දාන වාරයක් පාසා අපි අර තියරිය හිතන්න කිව්වොත් නේ ස්විච් එක දානකොට අපි හිතනවා අම්බෝ මෙහෙමනේ වෙන්නේ නේ බලන්නකො ලයිට් එක වත් වෙන්නේ. අපි ස්විච් එක දාන වාරයක් පාසා තියරිය හිතනවා. දැන් ඔළුවට වදයක් නෙවෙයිද? ඒ වගේ තමයි බුද්ධ ආගමේ තියරිස් මිනිස්සු හිතන්න පුරුදු වෙලා සමහර අය. නිකන් ඉන්න ගමන් හිතනවා කොහොමද? ඇසට යොමු වුණා චක්කුම් පටිච්ච රූපේ උපජ්ජ චක්කු විඥානය. තිල්ලන් සංගති පස්ස හිටන පස්ස අල්ලගත්තා. වේදනා කැමැත්ත කැමැද්දම ලකුණක් දැම සකස් වෙනවා. එනවා භවාංග චලන භවාංග උපච්ඡේද පංචද්වාරා වජ්ජන ජවන වොත්තප්පන අර චිත්ත වීදි හිත ප්‍රැක්ටිස් කරන්න යනවා. එහෙම දර්ශනයක් තියෙනවා තමයි බුද්ධ ආගමේ. ඒව මේ පුහුණු කරන්න තියෙන ඒවා නෙවෙයි දැනගන්න තියෙන ඒවා. අපි කරන්නේ මොකක්ද? දැනගන්න තියෙන ඒවා පුහුණු කරන්න යනවා. සමහරව ඇස් දෙක කරපු ගමන් අනිත්‍යයි දුකයි අනාත්මයි. මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන වචන තුන තියෙන්නේ හිතන්න නෙවෙයි, ප්‍රැක්ටිස් කරන්න නෙවෙයි, දැනගන්න. ප්‍රැක්ටිස් කරන්න තියෙන එක දෙයයි. මොකක්ද? අනිත්‍යයි කියලා නෙවෙයි. ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ සතිපට්ඨානයි. තමන්ගේ සිතට මොකද වෙන්නේ? මට මොකද වෙන්නේ? මගේ හිතට රාගය එන විදිහ, මගේ හිතට තරහ එන විදිහ, මගේ හිතට වෛරය, මගේ හිතට ඊර්ෂ්‍යාව එන විදිහ, මගේ ඇතුළ වෙනස් වෙන විදිහ මම අඳුන ගන්නවා. ඕක තමයි ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. ඊට පස්සේ හිතනවනේ ඇයි මට මෙහෙම වුනේ? ඇයි මට තරහ ආවේ? ඇයි මට රාගය ආවේ? ඔන්න ඔය විදිහට ප්‍රැක්ටිස් කරනවා මිසක් අපි අර වචන ගොඩක් අරගෙන හිත ඉන්න ගියොත් එහෙම අපිට ඒක වදයක් වෙනවද නැද්ද? වදයක්. එහෙනම් බෞද්ධයෙක් විදියට හතරවෙනි අර පුරුදු කරන්න ඕන දේ තමයි එකම එක දේ සතිපට්ඨානය, සිහිය පිහිටුවීම. සිහිය පිහිටුවීම කියන අමාරු දෙයක් නෙවෙයි. ඒක හරියට මේ වගේ. වාහනයක් ගිහලා ඇක්සිඩන්ට් වෙනවා. ඇක්සිඩන්ට් වුණාට පස්සේ ඉන්ෂුරන්ස් කම්පැනිෙන් ඇවිල්ලා බලනවා කොච්චර ප්‍රමාණයක් ඩැමේජ් වෙලාද. තමන්ගේ සිතට වෙච්ච ඩැමේජ් එක කොච්චරද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ මට තරහ යන මොන වගේ සිද්ධිවලද මම දැනගන්න ඕනේ. මට ආස හිතෙන්නේ මොන වගේ දේවල් දැක්කහමද මම ඒක දැනගන්න ඕනේ. ඒ කියන්නේ මොන කෑම දැක්කහමද මගේ හිත ආස වෙන්නේ. මොන වගේ රූප දැක්කහමද මගේ සිතට ආසාව වෙන්නේ. මං ගැන දැනගන්න ඕනේ. මට දුක හිතෙන්නේ මොන වගේ තැන්වලදද? දැන් කොහොම දැනගත්තාම තියෙන වාසිය මොකක්ද? දැනගත්තාම සූදානම් වෙන්න. ලෑස්ති වෙන්න. ලෑස්ති නොවි මුහුණ දීමත් ලෑස්ති වෙලා මුහුණ දීමත් කියන මේ කාරණා දෙකෙදී ලෑස්ති වෙලා මුහුණ දෙනකොට අපිට ඒකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්ද බැරිද?
අපිට කාත් එක්ක හරි සංවාද කරන්න කතා බහ කරන්න මොකක් හරි තරංගයක් හරි තියෙනවා කියලා හිතන්නකෝ. අපි ඒ එන මනුස්සය ගැන දන්නේ නැත්තම්, එයාගේ හැකියාවන් දන්නේ නැත්තම්, එයා මොන වගේද කියලා දන්නේ නැත්තම් මං ආන්නේ අපිට පුළුවන් වේද එයාත් එක්ක තරංග කරන්න. එහෙනම් අපි දැනගන්න ඕන මුලින්ම එයා කවුද කියලා. මොන වගේද කියලා. එහෙනම් රාගය මොන වගේද? තරහ මොන වගේද? තරහ ඇති වෙන විදිහ මොන වගේද? දැන් උපාසකම්මට තරහ යන විදිහට නෙවෙයි මේ පුතාට තරහ යන්නේ. මේ පුතාට තරහ යන විදිහට නෙවෙයි උපාසකම්මට තරහ යන්නේ. එක එක්කෙනාට එක එක විදිහට තරහ යන්නේ. දැන් අපි හිතනවා අපි කියනවා ස්ත්‍රී සිරුරක් දැකලා ස්ත්‍රියක් දැකලා රාගසිත ඇති වෙනවා කියලා. දැන් මං එහෙම කිව්වම දැන් උපාසකම්මට ඒක වෙනවද? නෑනේ ගෑනු කෙනෙක් දැක්කට ආසෙ හිතෙන්නේ නැහැනේ. එතකොට උපාසකම්මල බලන්න ඕනේ ඒකේ අනිත් පැත්ත. Tamanට සාපේක්ෂව. Tamanට ආසෙ හිතෙන්නේ කවුරු දිහා බැලුවහම. මේ ඔක්කොම සාපේක්ෂයි. එක එක්කෙනා දකින විදිහත් එක්ක. දැන් ඊට පස්සේ මේ මහත්යට අපි කියනවා තව කෙනෙක් දිහා බලනකොට රාගය ඇති වෙන විදිහ. එතකොට මහත්යට එන්නේ අවුරුදු 14, 13, 10 ළමයි දකිනකොට නෙවෙයිනේ. මහත්යට එන්නේ මහත්යගේ වයසට ගැලපෙනකොට. ළමයි ගැලපෙන කට්ටිය දකිනකොට. ඒතර මේ පුතාලට ආසිත එන්නේ ඒ වයසේ කෙල්ල දකිනකොට. ඒතර එයාට අවුරුදු 40 ක විතර ඇන්ටි කෙනෙක්ව දැක්කට ආසිත එන්නේ නැහැ. පැහැදිලිද මම මේ කියන එක? ඒ කියන්නේ Tamanට සාපේක්ෂව තමයි හැමතිස්සෙම රාගය හටගන්නේ. Tamanට සාපේක්ෂව තමයි තරහ හටගන්නේ. එතකොට වෙන කෙනෙක්ගේ හිත දිහා බලලා හරියන්නේ තමන් බලනවා තමන්ගේ හිත දිහා. මගේ හිත මොන වගේද? මම ආස මොන වගේ දේවල් වලටද? මම තරහ ගන්නේ මොන වගේ තැන් වලදද? ඇයි මම මේ තරහ ගන්නෙ? එහෙම හිතන්නේ. දැන් හැමතිස්සෙම තරහ ගියපු වෙලාවට පුතා හිතන්න ඕනේ ඇයි මට මේ තරහ ආවේ? තරහ ආවේ ඇයි කියලා හොයනකොට උත්තරේ විදිහට හම්බෙන්නේ මොකක්ද දන්නවද? මගේ මෝඩකමක් කියලා. තරහට හැමතිස්සෙම හේතුව හෙව්වහම හේතු විදියට හම්බෙන්නේ වෙන කෙනෙක්ගේ ප්‍රශ්නයක් නෙවෙයි මගේ මෝඩකම. අර මිනිහා බැන්න නිසා මට තරහ ගියා. ඇයි මේ මිනිහා බැන්නාම මං තරහ ගත්තේ? මං හිතුවා බනින්න නැති වේවි කියලා. මං මෝඩේ. මම මොකටද මිනිහෙක් බනින්න නැති වේවි කියලා හිතුවේ. මට අයිති නැති කෙනෙක් මගේ නොවන කෙනෙක් මට නොබනීවි කියලා හිතන්න අයිතියක් තියනවද? නැහැ. එහෙනම් මම මේ තරහ අරන් තියෙන්නේ කාගේ මෝඩකම නිසාද? මගේ මෝඩකම නිසා. එහෙනම් කොහෙන් ගියත් කරකිලා එන්නේ මොකද්ද? මගේ මෝඩකම. අර හාමුදුරුව කෙනෙක් දවසක් පින්ඩපාතේ වඩිනකොට දැක්කලු තුනී ඇඳුමක් ඇඳන් ඉන්න ගෑනු කෙනෙක්. පින්ඩපාතේ බෙදන ලෑස්ති වෙලා ඉන්නේ. දුහුල් සලු ඇඳගත්ත ස්ත්‍රියක් කියලා කියනවා. ඒතර මේ ගෑනු කෙනාව දැකලා මේ හාමුදුරුව කියනවා මට රාගය ඇති වුණා. මගේ සිත ඇයට බැඳුණා. මට මගේ දැස මොහොතක්වත් ඉවත් කරන්න හිතුන්නේ නැහැ. මං රාගයෙන් උමතු වෙලා ඇය දෙසට ඇදී ගියා. දැන් අපිට තේරෙනවා හාමුදුරුවන්ට වැඩේ හරි. හාමුදුරුවන්ගේ මහානකමත් ඉවරයි ඔක්කොම ඉවරයි. ඒත් හාමුදුරුවෝ කියනවා කොහොම යනකොට එක විටම මට යෝනිසෝ මනසිකාරය පහළ වුණා. මට සත්‍ය තේරෙන්න පටන් ගත්තා. මගේ ඇතුළ වෙනස් වුණා. මම ඇය අසල රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වී නැවතුණා. මේ හාමුදුරුවෝ අහක බැලුවේ නැහැ. ගෑනු කෙනා වෙනස් වුන්නේ නැහැ. මොකක්ද වෙනස් වුනේ? දැකපු සිත. බුදුහාමුදුරුවෝ කියන්නේ ඇස් වහන්න කියලාවත්, කන් වහන්න කියලාවත්, නහය වහන්න කියලාවත් නෙවෙයි. ඒ කියන්නේ රූප බලන්න එපා කියලා නෙවෙයි. සමහරු කියනවා මම නම් ඉතින් බුද්දිස්ට් එක විතරයි බලන්නේ. මම වෙන මොකුත් channel බලන්නේ නැහැ. එහෙම ඕනේ ඕන channel එකක් දාගන්න. ඕන චිත්‍රපටියක් බලන්න. ඕන සින්දුවක් අහන්න. ඇහැට ඕන දෙයක් පෙනිච්ච දෙයක්. කිසි ප්‍රශ්නයක් නැහැ. දකින විදිය ප්‍රශ්න තියෙනවා. දැන් ඔය ටීවී එකේ එනවුන්ස් කරන්න කොට ඇඳුම් ඇඳන් එන ගෑනු අය ආවහම මිනිස්සු කියන කතාවක් තමයි මේ ළමයි හදාගන්නත් බෑ මේ ගෑනු මේ යන විදිහට ඇඳන් ආවා. ඒ ළමයින්ට මොකද වෙන්නේ කොට ඇඳුමක් දැක්කම? ළමයින්ට නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඔය ලොකු අයටයි ප්‍රශ්නේ තියෙන්නේ. ළමයින්ට ඒක කිසිම ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ප්‍රශ්නේ ඉන්නේ කාටද? ලොකු කට්ටිය. ඒගොල්ලෝ හිතනවා ළමයින්ට ඒක ප්‍රශ්නයක් වෙයි කියලා. එහෙම ඉන්නේ නැහැ. නරක වෙන්නේ නැහැ. කොට ඇඳුම් දැක්කට මිනිස්සු නරක වෙන්නේ නැහැ. සමහරු කියනවා මේ මෙච්චර මේ රටේ දූෂණ ඇති වෙනවා මේ ඇඳන් යන ඇඳුම් කියලා. ඉතින් දූෂණය වෙන්නේ ඇඳුම් නිසා නම් අන්න එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මහත්යට තව කෙනෙක්ගේ කොට ඇඳුමක් දැක්කාම එයාට කරදර කරන්න ඕනේ කියලා හැඟීමක් එනවා නම් වහාම පුනරුත්ථාපනය කරන්න වෙනවා. ඒක මේ ඇඳුමේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක හිතේ ප්‍රශ්නයක්. තව කෙනෙක්ට හිංසා කරන, තව කෙනෙක්ට පීඩා කරන හැඟීම් එනවා නම්
අපි කරන්න ඕනේ ඇඳුම් වෙනස් කරන එක නෙවෙයි. ඒ හැඟීම් වෙන මිනිස්සු ටික අල්ලලා ඒ මිනිස්සුන්ගේ හිත් ටික හදන්න ඕනේ. අපිට ඇඳුම් නැතුව හරි පාර යන්න හැකියාව තියෙනවා. හැකියාව තියෙන්න ඕන කියන්නේ අපේ සිත් හදලා තියෙන්න ඕනේ. මම කියන්නේ රාගය ඇති වෙන්න ඕනේ නැහැ කියලා. රාගය ඇති වෙන්න පුළුවන්. ඒ කෙනා දිහා බලලා ආසාව ඇති වෙන්න පුළුවන්. ඒ අනවුන්ස් කරන එක්කෙනාගේ කොට ඇඳුම දිහා බලලා හිතේ යම් කැමැත්තක් පහළ වෙන්න පුළුවන්. ඒ කැමැත්ත ආසාව නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. කරදර කරනවා කියන හැඟීම, පීඩනය කරනවා කියන හැඟීම, හිංසා කරනවා කියන හැඟීම තමයි වැරදි. රාගයක් ආවට කමක් නැහැ. ඉතින් රාගය පෘථග්ජනයාට සාමාන්‍ය ලෝකේ ඉන්න ගිහි කෙනාට රාගය කියන්නේ නරක දෙයක් නෙවෙයි. රාගය බව දැනගන්න. ඒක අලුත් දෙයක් නේ. රාගය නැති කරන්න බෑ එහෙම. රාගය බව දැනගන්න. එතකොට ෂේ වෙලා යන විදිහ. ඒතොර ළමයින්ට උගන්වන්න ඕනේ මේ කොට ඇඳුම් දැක්කහම ඒ ගැන හිතලා මේ වෙන්න නෙවෙයි. ඒක මොකක්ද විශේෂයක් නෑ. දවසක් මම මාතර මට මතක විදිහට ඔය සිරිමංගලයේ වැඩසටහනට ආවේ මම හික්කඩුවේ ඉඳන් බස් එකේ. බස් එකේ එනකොට මේ මංගාව ඉඳගෙන හිටියා ළමෙක්. ඊට පස්සේ එහා පැත්තේ කොනේ මැද්දෙන් ඉඳගත්ත සුද්දේ. සුද්දෙනි හිටගෙන ගියා. කොහොමද දැන් සුද්දේ හිටගෙන යනවා බස් එකේ තංගල්ල බස් එකේ ආවේ මට මතක විදිහට. සුද්ද මංගාව ඉඳගෙන හිටියා. දැන් මේ බස් එකේ එන වේගෙට අර නිල් පාට ලාංඡනේ මේක තියෙන බස් එකන්නේ. නිල් පාට බස් එකක් කියන්නේ වේගෙන් එන එකනේ. කොහොම එනකොට මේ දැන් සුද්දිය විසික් වෙනවා. විසික් වෙනවා ඉන්නම් බෑ. ඉතින් මොකද කරේ? සුද්ද මොකද කරේ? එයාව තියාගත්ත එයාගේ කකුල උඩ. එයාගේ කකුල උඩ තියා මම මෙතන සුද්ද මෙතන සුද්දිය හැපැත්ත කකුල උඩ. දැන් මට ප්‍රශ්නයක්වත් නැහැ සුද්දට ප්‍රශ්නයක්වත් නැහැ සුද්දට ප්‍රශ්නයක්වත් නැහැ. ඉතින් ඒක තියාගත්තේ ඒක යාට ඕම නිසානේ. තව ටික දුරක් යනකොට මේ මම හිතන්නේ මේ පැත්තේ සුද්ද හිටියේ. මට මතක විදියට. මිනිස්සු ඇවිල්ලා මෙහෙම යනකොට අර සුද්දිගෙන්ගේ හැප්පේ. මේ සුද්ද මොකද කරේ? සුද්දි වරන් මෙහෙන් තියාගත්තා. මගේ කකුලේ සුද්දේ කකුලේ සුද්දි ඉඳගත්තා. දැන් මට ප්‍රශ්නකුත් නැහැ සුද්දට ප්‍රශ්නකුත් නැහැ සුද්දෙට ප්‍රශ්නකුත් නැහැ. හැබැයි වටේ ඉන්න ඔක්කොටම මේක ප්‍රශ්නයක්. ඊළඟ කොන්දොස්තර වේගෙන් දුවගෙන ඇවිල්ලා සුද්දවයි පිටිපස්සේ ඉඳේව ගිහිල්ලා. මම කියන්නේ අපි ඒ වගේ සිද්ධි ඇතුලේ අපේ හිත ලොකුවට කම්පා වෙනවා නම් ඒ දේවල් ලොකුවට ගන්නවා නම් අපි මහා ප්‍රාථමිකයි. අපි ඒ පුංචි දේවල් ලොකු දේවල් විදියට ඒකට රාගය ඇති කරගන්න හෝ ඒක වැරදි දෙයක් කියලා හිතන්නෝ අන්න එහෙම යනවනම් ප්‍රශ්නේ තියෙන්නේ සුද්දාගේවත් ඒ සුද්දිගේ ඇඳුමේවත් මොකේවත් නෙවෙයි හිතේ කියලා දැනගන්න. අපිට අග්ගාල වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ මොකක් හදාගන්නද? ඇඳුම හදාගන්නද? නෑ සිත හදාගන්න. ඒත් ලංකාව ක්‍රියාත්මක වෙන්නේ ටක්ගාල ගිහිලා ගෑනු කෙනාගේ ඇඳුම හදාගන්න. අර සියදිවි හානි කරගත්ත ළමයින්ගේ ෆෝන් වල ගේම් තිබ්බා කියලා ගේම් තහනම් කරන්න කියලා අම්මලා යන උසාවි. මහා මෝඩකම. ගේම් ගහලා සියදිවි හානි කරගන්නේ නෑ මේ ලෝකේ කවුරුත්. සියදිවි හානි කරගන්නේ ඒ ළමයාගේ මානසිකව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ ආවේ කොහෙන්ද කියලා බලන්න ඕනේ. ප්‍රශ්නේ ඉන්නේ ගේම් එකෙන් නම් මේ ලෝකේ මිලියන ගණක් ළමයි මැරෙන්න ඕනේ. ඇයි ළමයා ගේම් ගහන්නේ? ළමයා ගේම් ගහන පළවෙනිම හේතුව මේ දවස්වල ගේම් ගහන හේතුව ළමයින්ට තවත් ළමෙක් ආශ්‍රය කරන්න හැකියාවක් නැහැ. ළමයි ගෙවල් ඇතුලේ හිර වෙලා. ළමයින්ට ළමා ලෝකේ නැහැ. ඉන්නේ වැඩිහිටියොත් එක තමයි ඉන්න වෙලාව තියෙන්නේ. එයාට ළමා ලෝකේ එකතු වෙන්න තියෙන ප්‍රධානම තැන තමයි අර අන්තර්ජාලය ඔස්සේ තියෙන ගේම්. ඒ ගේම් එක ගහන ගියාම තවත් ළමයි කතා කරනවා. ඉතින් කට්ටිය එකතු වෙලා ඒගොල්ලෝගේ ඉතින් අපි අර එකතු වෙලා මේ කාඩ් ගහනවා වගේ එකතු වෙලා ක්‍රිකට් ගහනවා වගේ එකතු වෙලා ගේම් ගහනවා. ඔය සංස්කෘතියට විරුද්ධ වෙන්න නෙවෙයි කරන්න ඕනේ. ඒ සංස්කෘතිය කළමනාකරණය කරන්න. ඒකට විරුද්ධ වුණා මොකද වෙන්නේ? ළමයාට ඒ සම්බන්ධතාවයත් කැඩෙනවා. මොකද වෙන්නේ? එතකොට ළමයා කියන සියදිවිහානි කරගන්නවා. සියදිවිහානි කරගත්තේ ෆෝන් එක නිසා නෙවෙයි අම්මා නිසා, තාත්තා නිසා, ගෙදරින් දුන්න පීඩනය නිසා. අන්න එහෙම කවුරුත් යන්නේ නැහනේ උසාවියට. නම් මේ කිසිම දෙයක් අපි දන්නේ නැත්තේ අපි චිත්තානුපස්සනාවේ දෙන්නේ නැති නිසා. අපි සිත දිහා බලන්නේ නැති නිසා. අපි අපේ සිත දිහා බලනවා නම් අපේ ළමයාගේ සිත ගැන තේරෙනවා. මට මෙහෙම නම් ළමයාට කොහොම ඇත්ද? අන්න චිත්තානුපස්සනාව අවශ්‍ය වෙන තැන අවසාන කාරණාව. පළවෙනි එක මොකද්ද කිව්වේ? දකින විදිය වෙනස් කරගන්න, තෘප්තියෙන් දකින්න. දෙවෙනි එක කමටහනක් කරගන්න ජීවිතේ වෙන දේවල්. තුන්වෙනි එක මොකද්ද? මං කැමති විදියට
පවත්වන්න බැහැ. හතරවෙනි එක සිහිය පුරුදු කරන්න. සතිපට්ඨානය පුහුණු කරන්න. පස්වෙනි එක මේ අන්තිම එක මේක කරන්න ඇති. පස්වෙනි එකට කරන්න තියෙන විශේෂ දෙයක් නෙවෙයි. හැම දෙයක්ම සන්තෝෂෙන් බාර ගන්න. ලොකු දෙයක් නෙවෙයි කරන්න තියෙන්නේ. ජීවිතේ වෙන හැම දෙයක්ම සන්තෝෂෙන් බාර ගන්න. බාර ගන්න පුරුදු වෙන්න. බාර ගන්න බැරි නිසා තමයි ලොකුම ප්‍රශ්නේ. සිද්ධිය බාර ගන්න. කොරෝනාව එක බාර ගන්න. මේ දවස්වල ලෝකෙම ලොකු ගැටලුවක් බාර ගන්න. මිනිස්සු මිය යනවා බාර ගන්න. මම ලෙඩ වෙනවා බාර ගන්න. මම වයසට යනවා ඒකත් බාර ගන්න. හැබැයි දුකෙන් නෙවෙයි සන්තෝෂෙන් බාර ගන්න. මොකද සන්තෝෂෙන් බාර ගන්නව හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ලයිට් බිල වැඩි වෙලා එනවා. බැන කිව්වා බැන හිටියත් බනින්න නැතුව හිටියත් ගෙවන්න වෙනවද නැද්ද? ගෙවන්න. එහෙනම් ලයිට් බිල වැඩි වෙලා බාර ගන්න. සන්තෝෂ. ඒකට හොඳ කතාවකුත් මම හැමතිස්සෙම කියනවා. අර තරුණ ගෑල් ළමයෙක් හිටියා විවාහ වෙන්නේ නැතුව. මේ ගෑල් ළමයාට හදිසියෙම දරුවෙක් හම්බෙන්න ආවා. හැමෝම අහනවා කාගේද මේ ළමයා? කවුද තාත්තා කිය අහනවා. මේ ළමයා බබා හම්බෙනකම්ම මේ දුව කිව්වේ නෑ කාගේද ළමයා කියලා. දරුවා හම්බුනාට පස්සේ බැරිම තැන මේ ළමයා කියනවා පන්සලේ ලොකු හාමුදුරන්ගේ ළමයා කියලා. ඊට පස්සේ මොකද උනේ? මේ ළමයාව අරගෙන මේ මිනිස්සු පන්සලට ගිහලා හාමුදුරට බැනගෙන ගිහලා කියන්න පුළුවන් ඔක්කොම කියලා තියාගන්න ඔයගේ ළමයා කියලා ළමයාව දුන්නලු හාමුදුරන්. හාමුදුරුවෝ මොකද කරේ? ආයේ කාත් හොඳයි කියලා ළමයාව බාරගත්තා. මේ මිනිස්සු ගෙදර ගිහම දුවනවා කොහම ළමයා. ළමයා ඉතින් හාමුදුරුවන් කියපු නිසා යාට දීලා ආවා කිව්වා. මොනවද ඔයගොල්ලෝ කරේ? මම මේ හාමුදුරුවන් කිව්වේ ඔයගොල්ලෝ බය නිසා යාට මුකුත් නොකිය ආවි කියලා හිතලා. හාමුදුරුවන්ගේ නෙවෙයි ළමයා. සිරිපාලයාගේ ළමයා. කියලා වෙන මිනිහෙක් නමක් කිව්වා. ඊට පස්සේ මොකද උනේ? මේ මිනිස්සු අර ගෑල් ළමයට බැනලා පන්සලට ගිහිල්ලා අඬ කියනවා අනේ හාමුදුරනේ අපි කලබල වුණා අර කෙල්ලට පිස්සු. බොරු කියලා තියෙන්නේ. අපේ ළමයා වාපව අපිට දෙන්නේ. එතකොට මේ හාමුදුර මොකද? ආයේ කාත් හොඳයි. කියලා ළමයාව දුන්නා. බලන්නේ හාමුදුරුවෝ මහා නින්දාවක් හම්බුණා. දැන් ඉතින් දුක් වෙලා වැඩක් නැහැ. ඒ කාත් හොඳයි. නින්දාවෙන් ගැලවුණා. කරන්න දෙන්නේ ඒකත් හොඳයි. ඒකත් හොඳයි. ඉතින් ලයිට් බිල වැඩි වෙලා ආවම කියන තියෙන එක දෙයි. ඒකත් හොඳයි. ඉස්කෝලේට ඊළඟට ගියාට පස්සේ ඉස්කෝලේ තාම පටන් අරන් නැහැ. පටන් ගත්තට පස්සේ ඉස්කෝලේ ගියාට පස්සේ මුකුත්ම මතක නැහැ අර පරණ ඒවා. ඒකත් හොඳයි. වෙන හොඳ නැහැ කිව්වා කියලා වැඩක් නැහැ නේද? ශිෂ්‍යත්වයේ ෆේල් වුණොත් ඒකත් හොඳයි. කොහොමද රාහුලෙන් ඉන්නේ? ජීවිතේ බාර ගන්න. බෞද්ධයෙක් නම් ජීවිතේ සාර්ථක වීම අසාර්ථක වීම නිന്ദා ප්‍රශංසා ලාභ අලාභ යස අයස මේ හැම දෙයක්ම බාර ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. යතින්ද කීලෝ පටවින්සිතෝසියා ඉන්ද්‍ර කීලයක් වගේ ශක්තිමත් වෙච්ච කෙනාට කියනවා බෞද්ධයා කියලා. අනබ්බිතෝ තතෝ ආග මේ ජීවිතේට කියලා නෙවෙයි එන්නේ. අනනුඤ්ඤාතෝ විතෝ ගතෝ ජීවිතෙන් කියලා නෙවෙයි යන්නේ. යතාගතෝ තථාගතෝ ආපු විදියටම යන්න වෙනවා. කාතත්ත පරිදේවනා එහෙනම් හඬලා දුක් වෙලා පළක් නැත. එනවා යනවා. හුස්ම එනවා හුස්ම යනවා. මල් පිපෙනවා පර වෙනවා. ගඟ ගලාගෙන එනවා යනවා. මිනිස්සුත් ඉපදෙනවා මැරෙනවා. අපිට පාලනය කරන්න බෑ. අපි කැමති විදියට තියාගන්න බෑ. ඕක තමයි ලෝකේ හැටි. එහෙනම් අපිට කරන්න තියෙන්නේ ඒකත් සන්තෝෂයෙන් බාර ගන්න, ජීවිතය පිළිගන්න, දරා ගන්න හැකියාව හදාගන්න. අන්න ඒ බෞද්ධ ගුණධර්ම ටික මම මේ කියපු ගුණධර්ම පහ. ඇක්සලරේටර් පාගන එක, බ්‍රේක් ගන්න එක, ක්ලච් එක පාගන එක, ගියර් දාන එක, සුක්කානම කරකවන එක කියන මේ ප්‍රධාන වැඩ පහ තිබ්බොත් ඔබට අවසානයේ ජීවිතයේ අවසානයේ ගිහිල්ලා බලනකොට ගියපු දුරක් පෙනේවි. ඇයි ඔබ කරලානේ ඩ්‍රයිව් කරලා නිසා ඔබට මාර්ගය තුල ගමනක් පෙනේවි. නැත්නම් ඔබ හැමදාම සිග්නල් ලයිට් දදා ඉඳලා පින්කම් කර ඉඳලා අර සංස්කෘතික දේවල් කර ඉඳලා ඔබ ගියපු මාර්ගය බලනකොට ඔබ එකම තැන ඉඳන් ලයිට් ගහ ඉඳලා ෆෝන් ගහ ඉඳලා වයිපරේ දදා ඉඳලා එහෙනම් බෞද්ධයෙකු ලෙස ජීවිතේ වෙනස් කරගන්න
එතකොට ඔබට මේ සියලු ප්‍රශ්න දරා ගන්න හැකියාව ලැබෙවි. මම කියන්නේ සිද්ධ වෙලා තියෙන සන්තෝෂ වෙන්න පුළුවන් දෙයක් කියලා. හැබැයි දුක් වෙලා වැඩක් නැති දෙයක්. දුකයි තමයි. හැබැයි දුක් වෙලා මේකට විසඳුමක් හොයන්න බැහැ. ගෙවිච්ච අනාගතයට වඩා ගෙවිච්ච අතීතයට වඩා එන්න තියෙන අනාගතය ගැන අපි තේරුම් අරගෙන වර්තමානය තුළ සන්තෝෂයෙන් ජීවත් වෙන්න. දරුවෝ ගැන හිතලා අනාගතය දරුවෝ වෙනුවෙන් කැප කරන්න, මම වෙනුවෙන් කැප කරන්න. දරුවෝ වෙනුවෙන් විතරක් නෙවෙයි, කවුරු වෙනුවෙන්ද? තමන් වෙනුවෙන් කැප කරන්න. තමන් ආවේ මේ අනන්‍ය තමන්ගේ ගමනක්. සංසාරේ අපි මේ කට්ටිය එකතු වුණාට මේ තමන් තනියෙන් යන ගමනක්. එහෙනම් තමන්ගේ තෘප්තිය තමන්ට වැදගත් වෙනවා. අන්න ඒකත් හදාගන්න. එතකොට ඔබට පුළුවන් වේවි ජීවිතය වෙනස් කරගන්න, හිත හදාගන්න, සැනසීමටපත් වෙන්න. එලෙස සැනසීමටපත් වෙන්න හැමදෙනාටම මේ ධර්ම ශ්‍රවණයත් හේතු වේවා, වාසනාව වේවා කියන ප්‍රාර්ථනා. අද ධර්මදේශනාවේ දායකත්වය කෑගල්ල කෙලින්වීදිය අංක 271 පදිංචි අනුරාධා සුරංගි මහත්මිය විසින් 2021 9 මාස 13 වන දින කොවිඩ් වසංගතයෙන් පරලෝ සැපත් ආදරණීය ස්වාමි පුරුෂයා වූ දරුවන්ගේ ආදරණීය පියාණන් වූ කෑගල්ල කෙලින්වීදිය අංක 271 විසූ ලලිත් ජයන්ත මහතාට පරලොව සුගතිය පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තමයි මේ ධර්ම දානය සඳහා දායකත්වය දරන්නේ. ඉතින් ඒ මිය පරලොව ගිය මහත්මයා ප්‍රමුඛ මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. භවගාමී ජීවිතය යහපත් වේවා. උතුම් වූ නිවනින් සැනසීමට මේ ධර්ම දානමය කුසලය හේතු වේවා, වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ම දානය දරපු අනුරාධා සුරංගි මහත්මිය ප්‍රමුඛ පවුලේ හැම දෙනාටම නිරෝගී සම්පත් උදා වේවා, දීර්ඝායුෂ ලැබේවා. උතුම් වූ නිවනින් සැනසීමට හැකියාව වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.